කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයුබෝවන් පින්වත් ඔබ හැම දෙනාටම සුබ උදෑසනක් වේවා කියලා සෙත්පතමින් ආශිර්වාද කරමින් අදත් සඳුදා උදෑසන 9 හෝරාව පසුවීමත් සමගම ආරම්භෙන්නේ සුපුරුදු ලෙන්ගතු වැඩසටහන කතංසු ලබතේ පඤ්ඤං සජීව ධම්සභා මණ්ඩපය. ඉතින් අදත් අපගේ ධම්සභා මණ්ඩපයේට වැඩමවා වැඩ සිටින කොළඹහත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍යාලයේ ගරු සභාපති අපගේ කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව සාදුනාද නංවා নমස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ සිලෝන් බිස්කට් ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහක දායකත්වයෙන් තමයි සතියට දින 3ක් පුරාවට අපගේ මෙම කතංසු ලබතේ පඤ්ඤං වැඩසටහන සදහැවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වෙත ගෙනෙනු ලබන්නේ. ඉතින් ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම මංචි ආයතනයේට සිලෝන් බිස්කට් ලිමිටඩ් ආයතනයේට පුණ්‍යානුමෝදනා කරන අතර වෙළඳ ව්‍යාපාරික කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා. ජාත්‍යන්තරයත් තරණය කොට අපගේ ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර වශයෙන් කීර්තියටපත් කරන්නට මේ ආයතනයේට තෙරුවණි අනන්ත ආශිර්වාදයේ ලැබේවා කියලා අපි ආශිර්වාද කොට සෙත් ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේ අද අපිට අලුත් පරිච්ඡේදයක් තමයි ආරම්භ කරන්න තිබෙන්නේ. එහෙමයි. සූත්‍ර දේශනා 7762ක් 7762කින් සමන්විත සංයුක්ත නිකායෙහි ආරම්භක දේශනාවේ සිට අපි අද ආරම්භ කරන්නේ මේ දෙවිවරු වරින් වර භාගතුන් වහන්සේව මුණ ගැහෙන්නට ඇවිල්ලා භාගතුන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නවලට අපගේ භාගතුන් වහන්සේ දීපු මේ පිළිතුරු ගැන වදාළ දේශනාව තමයි දේවතා සංයුක්තේ පුරාවට දක්නට ලැබෙන්නේ. මෙහි සඳහන් කරන්නේ ස්වාමීන් වහන්සේ සුත්තන්ත පිටකේ සංයුත්ත නිකායෝ පඨමෝ භාගෝ සගහත වග්ගෝ දේවතා සංයුත්තං නල වග්ගෝ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඕඝතරණ සුත්තං. එහෙනම් අද අපි කතා කරන සූත්‍රයේ පින්නතනේ ඕඝතරණ සූත්‍රය. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනි අනාථ පිණ්ඩිකස්සාරාමේ අතකෝ අඤ්‍යතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වන්නා කේවල කප්පං 제තවනං ඕභාසෙත්වා යේන භගවා තේන උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං තිතාකෝ සා දේවතා භගවන්තං ඒතදවෝච. ස්වාමීන් වහන්සේ සූත්‍රය ආරම්භ වෙන්නේ එහෙමයි. ඕඝතරණ සූත්‍රය. පින්නතුනි අපි මේ අද සිට ආරම්භ කරන ධම්දෙසුම් මාලාවෙන් ඔබට ප්‍රඥාව ඇති කර ගන්නට පුදුමාකාර පිටුවහලක් උපකාරයක් ලැබෙනවා. ඒක නිසා ප්‍රඥාවේ වැඩසටහන නිසා කතංසු ලබතේ පඤ්ඤං වැඩසටහනට අද දවසේදී අපි විසින් ආරම්භ කරන්නේ ඔබේ ධර්මාබෝධයට ජීවිතාබෝධයට නිවන් අවබෝධයට අතිශයින්ම උපකාරී වෙන අති උත්තම දේශනා මාලාවක්. මහරහතන් වහන්සේලාගේ ජීවිත පරිත්‍යාගයෙන් තමයි මේ ධර්මය ආරක්ෂා වෙලා ආවේ. ඊට පස්සේ අපගේ ලාංකීය මහා සංගරුවන බැමිණිතියා සාගතේ වැනි අති දුෂ්කර කාල වකවානු වලත් කුසට ආහාරක් නැතුව පිපාසයට පැන් දෝතක් නැතුව මේ අමා ධර්මයේ ආර්ය ධර්මයේ සම්බුදු දහම ආරක්ෂා කරගත්තා. ඉතින් අද දවස දක්වාම මේ ධර්මයේ ආරක්ෂා කර ගැනීමේදී මේ ධර්මයේ වෙනුවෙන් කැපවෙච්ච සියලු පැවිදි උතුමන්ට අපගේ ගෞරව ආදර নমස්කාරය වේවා. ඒ වගේම අපිව පැවිදි කරලා උපසම්පදා කරලා ගුණධර්ම දියුණු කරන පැවිදි ජීවිතයක් ඇති කරන්නට අපිට නොඑක් ආකාරයෙන් උදව්පකාර කරපු අපි සසුන්ගත කරපු අපගේ මෑණිවරුන්ට
පියවරුන්ට ඒ වගේම අපිට පැවිද්ද ලබා දීපු අපගේ ගුරු දේවයන් වහන්සේලාට මහෝපාද්‍යයන් වහන්සේලාට අවවාද අනුශාසනා ලබා දීපු වැඩිහිටි උතුම් ස්වාමින් වහන්සේලා හැම දිනාටද අපගේ ගෞරව ආදර වන්දනාව වේවා নমස්කාරය වේවා. ඒ වගේම අපට පැවිදි වෙච්ච දවසේ ඉඳලා පැවිදි වෙන්න ආපු දවසේ ඉඳලා අද උදෑසන දක්වා අද උදෑසන හීල දාණය දක්වා නොඑක් ආකාරයෙන් දන් පැන් වලින් චීවරයන්ගෙන් කුටි සේනාසන වලින් අවශේෂ බෙහෙත් හේත් ශ්‍රමණ පිරිකර වලින් ආධාර උපකාර කරන හැම දිනාටද බොහෝ සෙයින් පින් සිදු වේවා. හැමට චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නට ප්‍රඥා ලෝකය පහළ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. දිනක් භාගතුන් වහන්සේ මුණ ගැහෙන්නට මධ්‍යම රාත්‍රියේදී දෙවි කෙනෙක් පැමිණියා. ඒ දෙවි කෙනා පැමිණියේ සවැත් නුවර ජේතවනාරාමයට. ජේතවනාරාමයට පැමිණි දේවතාවා භාගතුන් වහන්සේට ආදර ගෞරවයෙන් වැඳ නමස්කාර කොට එකත් පස්ව හිටගත්තා. එකත් පස්ව සිටියේ දෙවියා භාගතුන් වහන්සේගෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. කතන්නොතම් මාරිස ඕඝම තරීති. ඒ දෙවි කෙනා අහන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නිදුකාණන් වහන්සේ ඕගය තරණය කළේ කෙසේද? අද අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි. අවසරයි නායක ස්වාමීන් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්තුනි. ධර්මානුකූලව යම් පින්කමක් ආරම්භ කිරීමේදී අපි සිද්ධ කරනවා පූර්ව කෘත්‍ය කියලා යම් කිසි කෘත්‍යයක්. ඉතින් අපේ කැලණි අජිත් ස්වාමීන් වහන්සේ ඒ පූර්ව කෘත්‍ය සිද්ධ කළා හා සමානව පැවිදි උතුමන්ටත් ගිහි බහතුන්ටත් විශේෂයෙන්ම ආශිර්වාද කළා. ඒ වගේම අද අපි සාකච්ඡා කරන්නේ සංයුක්ත නිකායේ සූත්‍ර දේශනා එකින් එක මුල ඉඳලා එකින් එක සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ හැඳින්වීමක් සිද්ධ කළා. සූත්‍ර දේශනාවන් 7762කින් සමන්විත සංයුක්ත නිකායේ පළවෙනි සංයුක්තයේ එහෙම නැත්නම් දේවතා සංයුත්තේ නල වර්ගයේන ඕගතරණ සූත්‍රය තමයි අපි අද සාකච්ඡා කරන්නේ. පින්තුනි සෑම සූත්‍ර දේශනාවක් අවසානයේදීම යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් එහෙම නැත්නම් දෙවි කෙනෙක් එහෙම නැත්නම් උපාසකෙක් උපාසිකාවක් භික්ෂුණියක් ඒ සිව්වන පිරිස අතරින් පිරිසක් හෝ කෙනෙක් හෝ ආරම්භය දේශනා කරපු සෑම සූත්‍ර දේශනාවක් අවසානයේදීම තුන්වන් සරණ ගිහිල්ලා එහෙම නැත්නම් ධර්මාවබෝධය සාක්ෂාත් කරගෙන එහෙම නැත්නම් මාර්ගඵල වලට පිළිවෙලින්පත් වෙලා අරිහත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා පින්තුනි අපි මේ සිද්ධ කරන වෑයමේදී සූත්‍ර දේශනාවක් අවසානයේදී යම්කිසි අවබෝධයක් අපි ලබා ගත යුතුයි. ඉතින් මේ අවබෝධය ලැබීමට අපිට මේ ජීවිතයේදී අපිට ඡන්දයක් කැමැත්තක් ඒ වගේම වීරියක් ශ්‍රද්ධාවක් ප්‍රඥාවක් තිබිය යුතු වගේම පූර්වාත්භාවයන් වලත් යම්කිසි පුරුදුතාවයක් පාරමී ධර්මයන් සම්පූර්ණ කරපු බවක් තිබිය යුතුයි. ඒ නිසා අපි මේසුව විශේෂයෙන් දේවතා සංයුක්තයේදී අපිට පැහැදිලි වෙනවා ඒ දේවතාවුන් වහන්සේලා විශාල ධර්මාවබෝධයකින් තමයි භාග්‍යවතුන් වහන්සේ සමීපයට හෝ එහෙම නැත්නම් විසුණු වහන්සේ නමක් සමීපයට පැමිණිලා මේ ධර්ම ගැටලු निराකරණය කරගෙන එහෙම නැත්නම් ධර්මානුකූලව
අදහස් දක්වලා මේ සූත්‍ර විශේෂයෙන්ම මේ සංයුක්තයට අදාළ සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි දැන් මෙතෙන්දි සඳහන් වෙන්නේ මේ ඕගතරණ සූත්‍ර දේශනාවේදී බ්‍රහ්මකායික දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිලා ඒ විදිහට බුදුරජාණන් සෙත් එක්ක බොහෝම සතුටු සාමීචීව කතා බහ කරලා ඊටාම ගැඹුරු ධර්ම කාරණාවක් පිළිබඳව විමසනවා. ඒ විමසීමේදී භාග්‍යවතුන් වහන්සේ ඒ දේවතාවාට ඊටාම ගැඹුරින් මේ ධර්ම කාරණාව පැහැදිලි කරලා දෙනවා. අවසානයේදී මේ දේවතාවා මාර්ගඵල වලටපත් වෙනවා. ඉතින් එතකොට අපි කල්පනා කළ යුතුයි පින්තුනේ මේ සෑම සූත්‍ර දේශනාවක් අවසානයේදීම නැත්තම් සෑම සූත්‍ර දේශනාවකම පවතින මේ උද්දේශය එහෙම නැත්තම් මාතෘකාවේ ඉඳලා අවසානයේ දක්වාම යම්කිසි මේ අපේ සිත තුළ වැඩෙන ගුණධර්ම රාශියක් තියෙනවා. ඒ ගුණධර්ම රාශිය තමයි විශේෂයෙන්ම බෝධිපාශික ධර්ම 37. ඉතින් මේ බෝධිපාශික ධර්ම 37 වැඩෙන විදිහට තමයි මේ බුද්ධ වචන මේ විදිහට පෙළ ගැහිලා තියෙන්නේ. අපි තවත් දේශනාවක් ශ්‍රවණය කරනකොට හරියම නැත්නම් තවත් කෙනෙක් රචනා කරපු දෙයක් යම් කිසි විදිහකින් අපි පරිශීලනය කරනවා නම් එතෙන්දී අපි ආයාසයෙන් ලබාගත යුතුයි අවබෝධය කියලා කියන එක. මේකත් ආයාසයක් තිබිය යුතුයි. නමුත් හරියට පිළිවෙලට අපේ සිතේ බෝධිපාශික ධර්ම 37 වැඩෙන විදිහට තමයි මේ අක්ෂරයක් පාසාම අර්ථයේද ශබ්දයේද මේ හැම දෙයක්ම අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් අවධානයෙන් ඉස්සෙල්ලාම අපි ශීලයේ අධිෂ්ඨාන කරගන්නවා. නේ ස්වාමීන් වහන්සේ. දැන් අපි ධර්ම ශ්‍රවණය කරනකොට ධර්ම සාකච්ඡාවේදී අප ඒ වගේම ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම පින්තුන් ධර්ම ශ්‍රවණය කරනකොට සීලයේ අධිෂ්ඨාන කරගෙන විශේෂයෙන් ධර්ම ශ්‍රවණය කිරීමත් ඊටාම ධර්ම සාකච්ඡාවට ඇහුම්කන් දෙන එකත් ඊටාම වැදගත් කාරණයක් නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම දැන් මෙහි සඳහන් කරනවා මේ දෙවි කෙනා ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ ගැවිලා මේ වගේ දැන් ගැඹුරු ප්‍රශ්නයක් එකවරම අහන්නේ මේ දෙවි කෙනා කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය තිබ්බ කාලේ ඒ ශාසනයේදී මේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා තියෙන දෙවි කෙනෙක්. එහෙමයි. ධර්මයේ හුරුව තියෙනවා. එහෙමයි. බලනකොට සම්පූර්ණ දැන් කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනුලොව පහළ වෙනකොට මිනිස් ආයුෂ අවුරුදු 20000යි. ඒ කියන්නේ මිනිස්සු ඉඳලා තියෙන අවුරුදු 20000ක් ජීවත් වෙනවා. එහෙමයි. පරමායුෂ. එහෙමයි. ඒතර අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120 බවට පත් වෙලා. එහෙමයි. නමුත් අර දීර්ඝ ආයුෂ ඇති ඒ දිව්‍ය ලෝකවල බ්‍රහ්මකායික ලෝකවල ඉන්න ඒ දෙවිවරු බ්‍රහ්මයන් අර අතීතී ශාසනවල පුරුදු කරපු ධර්මය නැවත නැවත ආවර්තනය කර කර මෙනෙහි කර කර ඉන්නවා. එහෙම සම්මාස. දැන් අපි ගත්තොත් භාගතුන් වහන්සේට දහම් දෙසන්නයි කියලා ආරාධනා කරන්න මුලින්ම සහම්පති මහ බ්‍රහ්ම රාජයානේ. එහෙමයි. ඒ සහම්පති බ්‍රහ්ම රාජයා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ කාශ්‍යප සම්මා සම්බුද්ධ ශාසනයේදී පිළිවෙත් පුරපු තිස්ස කියන මේ ගිහි උපාසකයෙක්. එහෙමයි. අනාගාමී. එහෙමයි. ඒ තිස්ස කියන ගිහි උපාසකයා අනාගාමී බඹලොවේ ඉපදෙනවා සහම්පති නමින්. එහෙමයි. එතකොට මේ සහම්පති බ්‍රහ්ම රාජයා තමයි බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා ආරාධනා කරන්නේ ස්වාමීනි දැන් ධර්ම දේශනා කරන්නට සුදුසු කාලය එළඹ ඇත කියලා. එහෙම නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. ඒ වගේ දැන් අර ඒ ධර්මයේ හුරුව නිසා තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා මේ විදිහට ඒ දෙවි කෙනා ප්‍රශ්න කරන්නේ. සමහරවිට මම නැවතත් මේ ප්‍රශ්නේ යොමු කරන්නම්. කතන්නත්වම් මාරිස ඕගම තරීති නිදුකාණනි නුඹ වහන්සේ ඕගය තරණය කළේ කෙසේද? ස්වාමීන් වහන්සේ ඕගය කියලා කිව්වට පස්සේ බුද්ධ භාෂිතය තුල ඒ ඕගය හඳුන්වන සරලම සිංහල වචනය තමයි සැඩපහර. එහෙම. සැඩපහරවල හතරක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. එහෙම. කාමෝගය, භවෝගය, ditthiyෝගය සහ අවිජ්ජාෝගය කියලා. ස්වාමීන් වහන්සේ මේ දේශනාවේ අපි අභ්‍යන්තරයට යන්න කලින් අපි සදහැවතුන්ව දැනුවත් කරමු ඉස්ලාම මේ සැඩපහර භව සැඩපහරවල් හතර කාමෝග, ditthiyෝග, භවෝග, අවිජ්ජාෝග කියන මේ හතර පිළිබඳව අපි එකින් එක කෙටියෙන් නමුත් කතා කරමු ස්වාමීන් වහන්සේ අවසරයි. එහෙම සම්මාස. අපිට පැහැදිලි විශේෂයෙන් දැන් ඕගය කියලා කියන්නේ සැඩපහර. අපි ගත්තොත් එහෙම මේ පිනුතුන්ට
තියෙන අත්දැකීමෙම ගත්තොත් එහෙම මේ අපි සාමාන්‍යයෙන් ගංගාවක් ගත්තාම ඒ වගේම සැඩ පහරින් යුතු යම්කිසි වේගයෙන් ගලන ගංගාවක් හරි ජල දහරාවක් හරි ඒ ජල දහරාවකට හසු වුණොත් කෙනෙක් දෙපස යම්කිසි දෙයක් ඒ විදිහට ආධාරකයක් නැත්තම් ගොඩ වෙන්න යම්කිසි දෙයක් නැත්තම් අදුම ගානේ ඒ විදිහට තෘණ ඒ විදිහට පඳුරක්වත් නැත්තම් ඕගේ ඒ සැඩපහරෙන් මිදෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙමයි. නේ සම්නස්. ඒ වගේම අපි ගත්තොත් එහෙම ගම් වතුරට නියන් තත්වයන්ට ඒ වගේම අපි සුනාමි විවසනයට මුහුණ දුන්නා නේද? ඒ වගේ තියෙනවා. ඉතින් මේ ඕගයන් සියල්ලක්ම පරදවලා සසර නැමැති ඕගයට පත් කරන සතර ඕගයන් පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ විශේෂයෙන්ම බුදුරජාණන් දේශනා කළා කාමෝගය, භවෝගය, ditthiyෝග, අවිජ්ජාෝග කියලා ඕගයන් හතරක්. මේ ඕගයන් වලින් එකකට හසු වුණොත් එහෙම ඒ විදිහට සසර ගමන ඒ විදිහට කෙනෙකුට නිම කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මනුෂ්‍ය ජීවිත ලැබමින්, දිව්‍යාත්ම භාවයන් ලැබමින්, ඒ වගේම සතර අපායට වැටෙමින් අනන්ත සංසාරේ දුක් විඳින්නට සිද්ධ වෙනවා නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම දැන් මේ ඕග හතර ගත්තට පස්සේ වර්තමානයේ තුල ඒ ඕග හතර තුල අපි ඉන්නවා. එහෙම. අඩු වැඩි වශයෙන් ඒ ඕග හතරට අහු වෙලා ඉන්නේ. එහෙම. කාමෝගයට වේවා, භවෝගයට වේවා, දෘෂ්ටි ඕගයට වේවා, අවිජ්ජාෝගයට වේවා. මේ හතරෙන් ස්වාමීන් වහන්සේ දැන් අපි ජීවත් වෙන්නේ මගුල් සක්වලේනේ, මනුස්ස ලෝකෙනේ. එහෙම. මනුස්ස ලෝකේ නිසා ස්වාමීන් වහන්සේ මනුස්ස ලෝකේ නිරන්තරයෙන්ම බලවත් වෙන්නේ කාමෝගේ, කාමසඩ පහර. එහෙම. මිනිස්සු හැමනිතරම අරගලවල පැටලෙන්නේ මේ ශරීර පෝෂණයට. එහෙම. ශරීරයේ හැඩ වැඩ අලංකාරයේ පිණිස. එහෙම. ශරීරයේ ආරක්ෂාව පිණිස. එහෙම. තමන්ගේ ප්‍රියයන්ගේ රැකවරණයේ පිණිස තමයි හැමනිතරම මේ මානවයා අතීතයේ සිට මේ දක්වා මේ අරගලවල පැටලෙන්නේ. එහෙම. එතකොට මේ කාමෝගිය කරා යන ගමනදී ස්වාමීන් වහන්සේ මිනිස්සුන්ට ධර්මය අමතක වෙලා යනවා. ධර්මයේ ලබා දුන්නත් ධර්මයට දක්වන සැලකිල්ල විශේෂත්වය. ධර්මයේ නියමිත තැන මිනිස්සුන්ට අමතක වෙලා මිනිස්සු කාම සැඩපහරම යනවා. එහෙම. ඒක ස්වාමීන් වහන්සේ ගිහි පැවිදි කතාවක් නෑ. එහෙම. ඇතැම් විට පැවිද්දොත් ඒ කාම සැඩපහරට අහු වෙන අවස්ථා තියෙනවා. එහෙම. මොකද ස්වාමීන් කෙලෙස් සහිත ජීවිතයක්නේ. එහෙම. එතකොට මේ කාම සැඩපහරට අහු වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ඕඝය. මේ කාම සැඩපහර දැන් නිකන් ජල දහරාවක් නෙමෙයි. එහෙම. සාමාන්‍ය ජල දහරාවක් නෙමෙයි වේගෙන් ගලා බහින සැඩපහරක්. එහෙම. දැන් අපි කළොත් කැලණි මහවැලි ආදී ප්‍රධාන ගංගා ගත්තොත් වැහැල ස්වාමීන් වහන්සේ සැඩපහර වල එන අවස්ථාවල් තියෙනවා. 12 පාරක් වෙන්නත් පුළුවන්. එතකොට මේ 12 පාරක හරහට ඒ ගංගාවක හරහට සැඩ ජල කඳ ගලාගෙන එනකොට ස්වාමීන් වහන්සේ ඔරුවක් පාරුවක් තිබ්බත් යනවා කියන එක පහසු නෑ. එතකොට මේ කාම දහරාව අපේ හිත් වලට ගලාගෙන එද්දි මේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසාරයි, සදාකාලික නෑ, අස්තිරයි කියලා මේ විදිහට විදර්ශනා ඥාණය යොදලා ස්වාමීන් වහන්සේ මේ කාමයේ නිස්සාරත්වය දකින්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? එහෙමයි. ගොඩක් වෙලාවට අපි දකින්නේ අපිට මතක් වෙන්නේ මේ මනුෂ්‍ය ජීවිතේ විතරයිනේ සැඩපහරට හසු වෙනවා කියලා. එහෙමයි. නේද? එහෙමයි. දැන් සතුන් කොච්චර සැඩපහරට හසු වෙනවද? එහෙමයි. ඉතින් ඒ නිසා අපි මතක තබා ගත යුතුයි සෝහන් ආදී මාර්ගඵලයටපත් වෙලා නැති පුතඥ හැම කෙනාම මේ සැඩපහරට හසු වෙලා ඉන්නේ කියලා කියන එක. එහෙමයි. නේ සම්මත. දැන් ඒ කියන්නේ සෝවාන් කෙනාටත් කාමරාගය තිබෙනවා, පටිඝ තිබෙනවා. එහෙමයි. නමුත් ඔහු එක සම්මාදිට්ඨියෙන් දකිනවා එහෙමයි. ප්‍රශ්නයක් හැටියට. එහෙමයි. එතකොට ඇත්තනම දැන් නියත සම්බෝධි පරායනයි කියලා බුදුරජාණන් දේශනා කරන්නේ සෝහන් පුද්ගලයා. එහෙමයි. එතකොට කෙලින්ම ඒ විදිහට එතින්දී ධර්ම සාගරයේ නැමැති සාගරයට හසු වෙලා අනිවාර්යෙන් නිවන් අවබෝධ කරගන්නවාමයි කියලා කියන කාරණේ සෝතාපන්න ශ්‍රාවකයනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් පින්නතුනේ මේ බුදුරජාණන්සේ දැන් අපි කතා කරලා තවදුරටත් දැන් අර කාම සැඩපහර තුලම ඉන්න නිසා එහෙම. දැන් මිනිස්සු හැමනිතරම අපේක්ෂා කරන්නේ කාමයන්ට අදාළ දෙයක් නේ. එහෙම. ඒතර කාමයන්ට අදාළ දෙයක් හොයනකොට ස්වාමීන් වහන්සේ
දැන් ගිහි ගෙදර ගත කරන දැන් අපි නරඹන ශ්‍රවණය කරන අපේ ගිහි බවතුන්ට අපි ධර්මාබෝධයේ තව පිම්මක් ඉදිරියට ය아가න්න නම් මේ කාමයේ තියෙන නිස්සාරත්වය ගැන එයයි හිතන්නේ කොහොමද කාමයේ තුල ඉඳගෙන? එහෙම. කාමයේ තුල ඉඳගෙන කාමයේ නිස්සාරත්වය අත්දකින්නේ කොහොමද? එහෙම සම්මත. දැන් මෙතෙන්දී ඇත්තටම අපි ඉදිරියේදී මේ ධර්ම කාරණාත් එක්ක ඒ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා නේද? හොඳයි ස්වාමීන් වහන්සේ. එතකොට විශේෂයෙන් කතන්නුතං මාරිස ඕගම තරීති කියලා මේ දේවතාව අහන ප්‍රශ්නයට නිදුකානන් වහන්සේ නුඹ වහන්සේ කෙසේනම් ඕගය තරණය කළසේක්ද? එතෙන්දී භාග්‍යවතුන් වහන්සේ ඒ පිළිතුරු දෙන්නේ අපතිට්ටං කවහං ආවුසු අනායූහං ඕගම තරීති. ඇවැත්නි මම නොපිහිටමින් වෑයම්ද නොකරමින් ඕගයේ තරණය කළා කියලා කියන කාරණා. එහෙමයි. නේ සම්මත. ඉතින් මෙතෙන්දී සඳහන් වෙනවා මේ ඊළඟට නැවත දේවතාව අහනවා බුදුරජාණන්සේගෙන් නිදුකානන් වහන්සේ නුඹ වහන්සේ කෙසේනම් නොපිහිටමින්ද වෑයම්ද නොකරමින් ඕගේ තරණය කළසේක්ද? එහෙමයි. දැන් මෙතෙන්දි කියන්නේ දැන් ගිලෙන්නෙත් නැතුව ඉපිල්ලෙන්නෙත් නැතුව කොහොමද ඕගේ තරණය කළේ කියලා කියන එක. ඒ කියන්නේ දැන් සැඩපහරක එහෙම. මහා ජල කඳක යම් කෙනෙක් වැටිලා ඉන්නවා. එහෙම. එතකොට නිරන්තරයෙන්ම කරුණු යෙදෙන්නේ එක තැන පිහිටියොත් ගිලීම පිණිසයි. එහෙම. එමෙත දැඟලලා යම් දිශාවක් කරා යන්න හැදුවොත් මේ ඉල්පීමක් තමයි දක්නට ලැබෙන්නේ. එහෙම සමහරවිට. ඒතර දෙවි කෙනා අහන්නේ ගිලෙන්නෙත් නැතුව, එහෙම. ඉල්පෙන්නෙත් නැතුව එහෙම. කොහොමද මේ සැඩ දිය කඳෙන් ඊතරට වැඩම කළේ? එහෙම සමහරවිට. එහෙම. එහෙමයි. එතකොට මෙතෙන්දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඇවැත්නි මම යම් විටක පිහිටා සිටියෙම්ද එකල්හි ගිලෙමි. එතකොට වෑයම් කරන්නේ නැතුව පිහිටා සිටියා නම් එතින්ද ගිලෙනවා. ජල කඳෙහි පිහිටා සිටියා නම් ගිලෙනවා. ඒ වගේ යම් විටක වෑයම් කෙරෙම්ද එකල්හි එපිල්ලෙමි. ඕනවට වඩා ඒ විදිහට වෑයම් කරා නම් ඒ කියන්නේ වීරිය ඕනට වඩා අධිකනම් වීරිය අධිකනම් එතින්දී ඉපිලෙනවා ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔහුගේ තරණය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක තැනම තමයි ඒක. එහෙම සම්නස. එහෙමයි. එතකොට ඇවැත්නි මෙසේ මම නොපිහිටමින්ද වෑයම්ද නොකරමින් ඕගයේ තරණය කරමි. දැන් පිනුතුන්ට තියෙන අත්දැකීමක් පින්කම් සිද්ධ කිරීමේදී. මේ සම්න. දානමය පින්කම්, සීලමය පින්කම්, භාවනාමය පින්කම්. මේ පින්කම් කොතෙකුත් සිද්ධ කරනවා. ඒ වගේම ධර්ම සාකච්ඡා වේදෙනවා. ඒ වගේම ධර්මාදාම ප්‍රතිපත්ති යෙදෙනවා. ඒ යෙදෙද්දිත් ඒ විදිහට තවමත් මාර්ගඵලයක්ට පත් වෙලා නැත්තම් ඒකට හේතුව තමයි මේ සඳහන් වෙන්නේ. එහෙමයි. නේ සමහරවිට. ඒ කියන්නේ වැඩපිළිවෙලක යෙදෙනවා කියලා හිතාගෙන ඉද්දිත් එහෙමයි. ඒයින් අදාළ නිශ්චිත ප්‍රතිඵල නැත්තම් එහෙමයි. මාර්ගඵල අවබෝධය නැත්තම් එහෙමයි. ඒතර මේ අන්ත දෙකෙන් එකකට වැටලා කියලා ස්වාමීන් වහන්සේ පවසන්නේ. එහෙම සම්මත. එහෙමයි. එතකොට ඉතින්දි සඳහන් වෙනවා දැන් ගාථාවකින් අවසානයේදී මේ අවබෝධය ලබා දුන්නට පස්සේ දේවතාව බොහොම සතුටටපත් වෙලා. එහෙමයි. එහෙමයි. දේවතාව බොහොම සතුටටපත් වෙලා ගාථාව ප්‍රකාශ කළා. අපි මේ ගාථාව සඳහන් කළා ධර්ම කාරණා වලට යමු. චිරස්සංවත පස්සාමි බ්‍රහ්මණං පරිනිබ්බුතං අපතිට්ඨං අනායුහං තින්නම් ලෝකේ විසත්තිකං. දේවතාව විශාල වශයෙන් සතුට භාවයට පත් වෙනවා. නොපිහිටමින් වෑයම්ද නොකරමින් ලෝකෙහි තෘෂ්ණාව තරණය කළ කෙලෙස් නැසූ ක්ෂීණාශ්‍රව බ්‍රහ්මණයෙකු කලකින් දක්මි. එහෙමයි. කියලා සතුට වෙනවා. ඒකට හේතුව තමයි බ්‍රහ්මකායික දේවතාවෙක් නිසා නේ සම්න. ඒකත් එහෙම තමයි. දැන් අර මම මුලින් සඳහන් කළා වගේ දැන් අතීතේ දැන් කීනාශ්‍රව වූ කාශ්‍යප වාගතුන් වහන්සේව මුණ ගැහිලා තියෙන දෙවි කෙනෙක්. මෙහෙමයි. එතකොට මේ දෙවි කෙනා ඒ කාශ්‍යප වාගතුන් වහන්සේව දැක්කට පස්සේ එහෙමයි. ඊට පස්සේ මේ අවුරුදු
ලක්ෂ ගාණක් ගියාට පස්සේ තමයි මේ ගෞතම බුදුරජාණන් වහන්සේව දැකලා තියෙන්නේ. එහෙම ඒ කියන්නේ මේ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ සාමාන්‍ය කෙනෙකුට පිළිතුරු දෙන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. නෙමෙයි. ඒ කියන්නේ කාලෙකින් මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන කෙනෙක් මට දැක ගන්න ලැබුණේ කියලා. එහෙම සම්මාස. හරි පුදුමයි ඒක. එහෙම සම්මාස. එතකොට අපි සාකච්ඡා කරන්නට අවශ්‍ය වෙනවා එතකොට මෙතෙන්දී මම යම් විටක පිහිටා සිටීමද එකල්ලි ගිලෙමි. මෙන්න මේ කාරණය. එහෙමයි. එතකොට ගිලෙන කාරණයත් ඉලිපිල්ලෙන කාරණයත් මොකක්ද කියලා කියන එක එකට හේතුව අපි සාකච්ඡා කරන්න අවශ්‍යයි නේ ස්වාමීන් වහන්සේ. එහෙම. දැන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දැන් තමයි අපි අර ඕග හතර ගැන සාකච්ඡා කළ යුතු නියමම වෙලාව. නියමම වෙලාවට අපි ආවා. එහෙම සම්මාස. ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තොත් කාම ඕග එහෙම. මිනිස්සු හැම නිතරම ස්වාමීන් වහන්සේ භවයේ හිර වෙන ප්‍රශ්න තියෙනවනේ. එහෙම. ඇතැම් අය භවයේ හිර වෙනවා ස්වාමීන් වහන්සේ මහ පොළොව නිසා. ඇතැම් විට ඉඩමක් නිසා. ජීවිත කාලෙම ඉඩමට නඩු කියනවා. එහෙම. බැලෙන අවුරුදු 30 ගාණක් නඩුම කියලා. එහෙම. ඒකටම කැප වෙලා ස්වාමීන් වහන්සේ අන්තිමට මේ නඩු කියපු ඉඩමේවත් නෙමේ ඔහුගේ හෝ ඇයගේ අවසාන මිහිදන් කිරීම සිද්ධ කරන්නේ. ආදානය හෝ බොහොමදානය සිද්ධ කරන්නේ. එහෙම. වෙනියම් හෝ පොදු සුසාන භූමියක. එහෙම. මිනිස්සු ජීවිත කාලෙම සල්ලි වේදම් කරලා කාලේ කැප කරගෙන එහෙම. ඒ වගේම ස්වාමීන් වහන්සේ මුළු ජීවිතේම කෙලෙස් ඇවිස්සි ක්‍රෝධයේ වෛරයේ පරිගැනීමේ යුක්තව අකුසල්ම රැස් කරලා මහ පොළොවටත් හිමිකම් නොකියා තමයි කර්මානුරූපීව භව ගමනක යන්නේ. එහෙම. ඒක ස්වාමීන් වහන්සේ මේ භවයේ ගිලීමක් නේද? එහෙම සම්මාස. කාමෝගී ගිලීමක් නේද? එහෙම සම්මාස. දැන් ඇත්තටම කාමෝගයේ ගිලීම කියලා කියනකොට සතර අපායට වැටෙන එක, මනුෂ්‍ය ජීවිත ලැබෙන එක, දිව්‍යාත්ම භාවය ලබා ගන්න එක නේ සම්මාස. එහෙමයි. ඒ හැම අවස්ථාවකදීම කාමෝගය කියලා කියන එක කාමෝගයේ ගිලන එකනේ සිද්ධ වෙන්නේ. සංසාරේ ගමන් කරන එක. නේද? අනන්ත සංසාරේ මෙතෙන්දී දැන් භාග්‍යවතුන් වහන්සේ මේ ඕගය තරණය කරපු අවස්ථාව. ඕගය තරණය කරමු අවස්ථාව තමයි විශේෂයෙන් මේ මධ්‍යම ප්‍රතිපදාව. එහෙමයි. බුදුරජාණන් වහන්සේ සම්භෝඥාණයෙන් අවබෝධ කරගත්තේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත්තේ පටිච්ච සමුප්පාද ධර්මයන් ඒ විදිහට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරමින් නේ සම්නස. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරමින් තමයි ඥාන ටික ලැබුවේ. නේද? එතකොට පෙර යාමයේ, මධ්‍යම යාමයේ, පසුළු යාමයේ කියලා කියන යාමයන් තුනේදී නේද? එහෙමයි. විශේෂයෙන්ම මේ ත්‍රිවිද්‍යාව ලැබුවේ. එහෙමයි. ත්‍රිවිද්‍යාව ලැබුවේ ඒ අවස්ථා තුනේදී මේ විශේෂයෙන්ම මේ විදිහට මේ මධ්‍යම ප්‍රතිපදාව අනුව ගමන් කරපු නිසා. ඒතර මධ්‍යම ප්‍රතිපදාවට අමතරව දැන් මොකද්ද මේ තියෙන අන්ත දෙක කියලා විශේෂයෙන් බිනුතුන් දන්නවනේ. ප්‍රධාන අන්ත දෙක මොකද්ද කියන එක නේද? එහෙමයි. කාමසුකල්ලිකාන යෝගයයි අත්තකිලමතාන යෝගයයි පිළිබඳව. එහෙමයි. ඉතින් මේ අන්ත දෙකට වැටෙන්නේ නැතුව තමයි දැන් මේ මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කළේ. ස්වාමීන් වහන්සේ දැන් ඔය කාරණේ කියද්දි මට මතක් වුණා දැන් අපි දැන් ධර්මයේ හැසිරෙන බුද්ධ ශ්‍රාවකයන් හැටියට ඉන්නේ ගිහි පැවිදි කියන දෙපිරිසනේ ස්වාමීන් වහන්සේ. එහෙම. දැන් එතකොට දැන් කෙනෙකුට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම කියලා කියන්නේ සෝතාපන්න වීම කියන එකයි. එහෙම. සෝතාපන්න කියන වචනේම තියෙනවා සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආපන්නේ කියන්නේ පැමිණීම. එහෙම. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීමම තමයි සෝතාපන්න කියන වචනේ පවා තියෙන්නේ. එහෙම. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් පැවිදි අයත් ගිහි අයත් ගත්තට පස්සේ සෝවාන් ඵලයෙන් මෙපිට සෝවාන් වීමට කලින් එහෙම. එතකොට මේ කාමසුකල්ලිකාන යෝගී යන්තයත් අත්තගලමතාන යෝගී යන්තයත් කියන දෙක තුල ඉන්නවනේ. දැන් අපි ගත්තොත් දැන් අපි අනුන්ගෙන් යැපෙන අය. එහෙම. මිනිස්සු අපිට සත්කාර ගෞරව සම්මාන දක්වන නිසා අපිට නිතර නිතර පිරිකර ආදිය ලැබෙනවා. එහෙම. වටිනා දේවල් පූජා කරනවා. එහෙම. ඇතැම් විට අපි පැවිදි වෙච්ච මුල් කාලේ පැවිදි වෙච්ච මුල් දවස්වල අපිට ඒකායන අරමුණයි තිබ්බේ. එහෙම. ඒ තමයි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. එහෙම. සියලු දුකින් නිදහස් වීම පිණිස නිවන සාක්ෂාත් කිරීම පිණිස. එහෙම. නමුත් පස්සේ ස්වාමීන් වහන්සේ අපි පැවිද්ද තුල යම් කාලයක් ගත වෙනකොට අර මුල් කාලේ තිබ්බ සරල බව, සැහැල්ලු බව, අල්පේච්ඡ බව, ඒ වගේම ධර්ම අධ්‍යයනයේට ජීවිතේ කැප කරපු බව අඩු වෙලා ටික අර පැවිද්දෙක් හැටියට ඒ පැවිදි ජීවිතයේ දැන් වර්තමානයේ ගත වෙන හැටියට යුතුයකම් යුතුයකම් කොටසකට අපේ පැවිදි ජීවිතේ හිර වෙලා තිබෙනවා. එහෙම. අපි ගත්තොත් දායකයන්ට වග කියන්න ඕනේ. එහෙම. දිනපතා ඒ තේවාවන් වත්පිළිවෙත් කරන්න ඕනේ. පාංශුකූල පිරිත්
පින්කම් දාන පින්කම් වල ඉඳලා. ඒතර ඒවා අපි පිරිමහන්න ඕනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් පැවිද්දෙක් වුණාට පස්සේ ඒවා කරන්න ඕනේ නේද කියලා. නමුත් පැවිදි වීමේ මූලික අභිප්‍රාය ඒ ජනතාවට සංග්‍රහ කිරීම කියන එක නෙමෙයිනේ. තමන්ගේ විමුක්ති මාර්ගය සාධනය කර ගැනීම. එහෙමයි. එතකොට දැන් පැවිදි අයත් එහෙම සියලු දුකින් නිදහස් වෙන්නයි කියලා ප්‍රතිපත්තියෙන් ඇතැම් විට ටිකක් බැහැර වෙලා. එහෙම. හුදෙක් වත්පිළිවෙත් ටිකකට සීමා වෙලා. එහෙම. හිර වෙලා ඉන්නවා නම් එහෙම. ඒ අයට බණ කියන අයනේ අපි ස්වාමීන් වහන්සේ. ඒතර අපෙන් බණ අහන අයට යන කලදසාව මොකද්ද? එහෙම සම්මත. ඒකත් කතා කරන්න ඉතින්. එහෙම සම්මත. දැන් මේ කාම ඕගයට එහෙම නැත්නම් මේ ඕගයට හසු වෙච්ච කෙනෙක් වෑයම් කරන්නේ නැත්නම් නේද? වෑයම් කරන්නේ නැත්නම් මේ පිළිවෙත් පුරන්නේ නැත්නම් ඒ පුද්ගලයා අතින් සිද්ධ වෙන අඩුපාඩුකම් වැරදි. ඒ කියන්නේ ඕගයට හසු වීමේ ස්වභාවය ගත්තොත් එහෙම අපි ගත්තොත් මේ සසර ගමන් කරනකොට අකුසල සිද්ධ වෙනවනේ. එක පැත්තකින් ගත්තොත් අපි ගත්තොත් එහෙම පංච ආනන්තරය අකුසල කර්ම නේද? ඊළඟට පස්පව් දස අකුසල් මේවා සිද්ධ වෙනවනේ. මේ දේවල් සිද්ධ වීම නිසා තමයි එතකොට ව්‍යායාම නොකලාය කියලා කියන කාරණේ. කිසිම විදියකින් ව්‍යායාම කරන්නේ නැහැ එතකොට. එහෙමයි. ඒ කියන්නේ සම්මා වායාමයක් නැහැ කියන එක. සම්මා වායාමයක් නැහැ කියලා කියන එක. විශේෂයෙන් මේ පිළිබඳව සඳහන් වෙනවා මේ ඊටා වැදගත් විස්තරයක් මජ්ජේ සූත්‍රයේ. එහෙමයි. නේ සම්නස. මජ්ජේ සූත්‍රයේ සඳහන් වෙනවා අංගුත්තර නිකායේ චක්කනිපාතේ මජ්ජේ සූත්‍රයේ කාරණා 6ක් පිළිබඳව සඳහන් වෙනවා. මම කාරණා කීපයක් මතක් කරන්නම් වැටහෙන විදිහට. අපි ගත්තොත් එහෙනම් මේ බුදුරජාණන් දේශනා කළා මේ වේදනා වශයෙන් ගත්තොත් එහෙම වේදනාත්‍රය. එහෙමයි. සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව කියලා කියන වේදනාත්‍රය ගත්තොත් එහෙම මේ ඕගේ තරණය කිරීමේදී බුදුරජාණන්සේ ඒ විදිහට අනුගමනය කරලා ප්‍රත්‍යක්ෂ කරගෙන අපිට දේශනා කරපු ඒ කාරණාවේදී පැහැදිලි. එතකොට අපි වේදනාව වශයෙන් විඳිනවා සැප වේදනාවයි. එතකොට සැප වේදනාව වේදනවා දුක් වේදනාව වේදනවා. එතකොට සැප වේදනාවේ එක්කන්තයකුත් දුක් වේදනාවේ එක්කන්තයකුත් කියලා අන්ත දෙකක් හැටියට දේශනා කළා. එහෙමයි. ඊළඟට උපේක්ෂාව කියලා කියන එක මජ්ජේ මැද පිටන්නේ. එහෙමයි. එතකොට ඒ කාරණේ අපි පැහැදිලි කරගන්න අවශ්‍යයි. තවත් පැත්තකින් ගත්තොත් එහෙම කාලත්‍රය ගත්තොත් එහෙම අතීතයේ ඒකාන්තයක් ඊළඟට අනාගත ඒකාන්තයක් පච්චුපන්න බව වර්තමානයේ මජ්ජේ. ඒ කියන්නේ අපි ගත්තොත් අතීතයටත් හිත යනවා. එහෙමයි. අනාගතයටත් හිත යනවා. එහෙමයි. ඒතකොට වර්තමානයේ තුල තමයි මැද නේද? එතකොට වර්තමානයේ තුල තමයි අපි සිහිය පිහිටවගෙන ඉන්නට ඕනේ. එහෙමයි. ඒ කියන්නේ සතර සතිපට්ඨානය තුල ඉන්නවා කියන එකනේ. එහෙම සම්නස. එහෙමයි. ඉතින් මෙතෙන්දි පැහැදිලි එතකොට මේ අන්ත දෙකක් විදිහට ගත්තොත් එහෙම කාමසුකල්ලිකාන යෝගය, අත්කිලමතාන යෝගය ඊළඟට මධ්‍යම ප්‍රතිපදාව තමයි. එතකොට මැදුම් පිළිවෙත තමයි ගමන් කළ යුතු වෙන්නේ. එහෙමයි. නේද? දැන් ස්වාමීන් වහන්සේ මේ අපි කතා කළා එතකොට මේ ඉපිලීමට එහෙම නැත්නම් අපි ගත්තොත් එම දැන් පිහිටා මම විට යම් විටක පිහිටා සිටීම දෙකල්ලි ගිලෙමි. ගිලෙන කාරණාව අපි කතා කරන්නේ එතකොට ඒ කියන්නේ අකුසල් සිද්ධ කිරීමනේ. එහෙමයි. පැත්තෙන් අකුසල් සිද්ධ කිරීම තමයි. ඒ කියන්නේ ඊතර වීමට කිසිම වෑයමක් නොකොට මේ භව ගමන තුල රැඳලා ඉන්නකොට ඒ භවයන් කරා ගිලා බහින්න පුළුවන්. ගිලා බහින්න පුළුවන්. ඕනම භවයක් කරා ගිලා බහලා යන්න පුළුවන්. එහෙම සම්මත. තවත් පැත්තකින් යම් විටක වෑයම් කෙරෙම්ද එකල්හි ඉපිල්ෙමි. ඒතර වෑයම් කරන අවස්ථාවකුත් තියෙනවා. අපි කොහොමද වෑයම් කරනවා කියන එක තේරුම් ගන්න. එතකොට දැන් අපි හිතමු දැන් මේ පින්කම් සිද්ධ කිරීම. පින් කුසල් සිද්ධ කිරීම. එතකොට එතෙන්දි පැත්තොත් එහෙම ලෞකික හෝ ලෝකෝත්තර. ලෞකික හෝ ලෝකෝත්තර කුසල් වැඩිීමේදී පින් කුසල් වැඩිීමේදී ඉපිලීමක් සිද්ධ වෙනවා. තව ටිකක් පැහැදිලි කරගත්තා ස්වාමීන් වහන්සේ. දැන් එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ අපි මෙහෙම හිතමුකෝ. පින් සිද්ධ කරලා පින් එහෙම නැත්නම් දාන ආදී පින්කම් සිද්ධ කිරීමෙන් තමයි පින් රැස්වීමේදී තමයි එහෙම නැත්නම් කාමාවචර කුසල් සිද්ධ කර ගැනීමෙන් තමයි කාමාවචර උත්පත්තියක් ලබන්නේ. කාමාවචර ලෝකවල උත්පත්තිය ලබන්නේ.
නේද? එතකොට අපි ගත්තොත් මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝකේ උත්පත්ති ලබන්නේ මේ දිව්‍ය ලෝකාදී මේ ඒ විදිහට උත්පත්තියක් ලබන්නේ කාම භූමිය වල උත්පත්තිය ලබන්නේ කුසල කර්මයන් සිද්ධ කිරීම නිසා. ඒක හස් දැන් අපි ගත්තොත් එහෙම දැන් සදහවතුන් බොහෝ විට ආමිසමය පූජා පින්කම් වල නෙදෙන්නේ. අපි ගත්තොත් දැන් වර්තමානයේ තුල ධාතු වන්දනාව, චෛත්‍ය වන්දනාව, බෝධි වන්දනාව පෙරට වඩා සීක්‍රේන් සදහවතුන් විසින් සිද්ධ කරගෙන යනවා. පෙරට වඩා. අපි ගත්තොත් දැන් ධර්ම දේශනාවකට දායකත්වයේ දැක්වීම, ධර්ම සාකච්ඡාවකට දායකත්වයේ දැක්වීම, අවශේෂ ආමිසමය පූජා පින්කම් කරාට පස්සේ මිනිස්සුන්ගේ පුණ්‍ය ප්‍රාර්ථනා තියෙනවා. මොකද අපි තමයි මේ පින් අනුමෝදන් කිරීමේ පත්‍රය කියවන්නේ සන්නස. ඒතරෙහි තියෙනවා විවාහයේ සඵල වේවා, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, වෙළඳ ව්‍යාපාරික කටයුතු සරු වේවා, ගොවිතැන්පත් කටයුතු සරු වේවා, විදේශ ගමන සාර්ථක වේවා, තව තවත් වැඩියෙන් ලැබේවා, නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් වේවා. ඇතැම් විට අවසන කෙලවර අමා මහ නිවන් සප ලැබේවා කියලා තමයි තියෙන්නේ. ඒක කෙලවරටම දාලා. එතකොට ස්වාමීන් වහන්සේ කියන ආකාරයට අපි ආමිසමය පූජා පින්කමක් කරලා ලෞකිකව යම් දෙයක් අපේක්ෂා කරනවා නම් ඒකත් සසරෙන් ඈතර වීමක් නෙමෙයි. ඒකත් ගිලා බැසීමක්. එහෙම නැත්නම් ඉල්පීමක් කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ. එහෙම සම්මස්. දැන් ගොඩාක් වෙලාවට කල්පනා වෙන්න පුළුවන් අපි මෙච්චර දම්පින්කම් කරනවා. එහෙමයි. ඊට පස්සේ දැන් කුසල රැස්කේ දැන් ගොඩාක් වෙලාවට සාකච්ඡා කරන දෙයක් තමයි මේ පින් කියන්නේ තවත් දෙයක්, කුසල් කියන්නේ තවත් දෙයක් කියලා මේ කුසල රැස් කිරීමටම කියලා යෙදෙන අවස්ථාවක් තියෙනවනේ. එහෙමයි. නේ සම්නස්. එතකොට දැන් අපි ගත්තොත් එහෙම ධ්‍යාන වැඩිම කුසසිතක්. එතකොට ඒ ධ්‍යාන වැඩිම ලෞකික කුසලයක්ද ලෝකෝත්තර කුසලයක්ද? එහෙම සම්නස්. එතෙන්දි තමයි ඊටම වැදගත්ම කාරණේ. එහෙමයි. දැන් ධ්‍යාන වැඩිමෙන් පළවෙනි ධ්‍යානයේ, දෙවෙනි ධ්‍යානයේ, තුන්වෙනි ධ්‍යානයේ, හතරවෙනි ධ්‍යානයේ මේ විදිහට ධ්‍යාන උපදවා ගැනීම කුසලයක් නම් ඒ ධ්‍යාන උපදීමේදීත් ඇති වෙන්නේ අපි මේ ජීවිතේ ධ්‍යාන උපදවාගෙන කුසල රැස් කරගෙන ඉන්නවා. එහෙම රැස් කරගෙන ඉඳලා ඒ විදිහට මරණින් මත්තේත් ආපහු යන්නේ බ්‍රහ්ම ලෝක බ්‍රහ්මතල වලටනේ. නේද? එහෙමයි. ඒ කියන්නේ හීන මධ්‍යම ප්‍රණීත කියලා කියන ඒ විදිහට ඒ විදිහට ඒ ධ්‍යානසිත උපදවා ගත්තට පස්සේ ඒ බ්‍රහ්ම ලෝක වලට උත්පත්ති ලැබනවානේ. එහෙමයි. එතකොට ඉපිලීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වෑයම් කළා. එහෙමයි. දැන් බුද්ධ ශාසන නැති කාලවලත් සුගති දුගති ඒ කියන්නේ සතර අපායේ මනුලොව, දෙව්ලොව, බඹලොව සත්වයන් සැරිසැරුවා. එහෙමයි. බුද්ධ ශාසනයක් නැති කාලවල. ඒ කියන්නේ බුද්ධ ශාසනයක් නැති කාලවලත් අරූපාවචර බඹලොව, රූපාවචර බඹලොව. එහෙමයි. ඒ වගේම සදෙව් ලෝකේ, දිව්‍ය ලෝක 6 ඒ දෙවියන් බඹුන් වැඩ සිටියා. එහෙමයි. එතකොට ඒ අය ඒ දෙවියන් බඹුන් වැඩ සිටියේ ඒ අයට යම් යම් කුසල් රැස් වෙච්ච නිසානේ. එහෙම සම්මත. එතකොට දැන් ස්වාමීන් වහන්සේගේ දැන් විග්‍රහයට අනුව ඒ අය එතකොට වඩලා තියෙන්නේ ලෝකෝත්තර කුසලයක් නෙමෙයි. ඒ කියන්නේ සම්මාදිට්ඨියෙන් යුක්ත. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් යුක්ත කුසලයක් නොවන නිසා තමයි ඒ අය ඒ දිව්‍ය ලෝක වලින් බ්‍රහ්ම ලෝක වලින් පවා චුත වෙලා නැවතත් සතර පායට වැටෙන තත්ත්වයටපත් වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. එතකොට මෙතෙන්දි පැහැදිලි කරගන්න අවශ්‍යයි. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම විවිධ කතා ප්‍රවෘත්ති තියෙනවා මේ බුදු ශාසනයේ බණ පොතේ සඳහන් වෙනවා. ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. අපි ගත්තොත් එහෙම මේ දැන් කුසල් වැඩිම කියලා කියන එකේදීත් කුසල ඉස්ලාම ඇති වෙන්නේ කුසලයේ ඡන්දයක්නේ. එතන කුසල ඡන්දය කියලා කියන්නේ නේද? චන්දං ජනේති වායමති විරියං ආරභති කියලානේ පටන් ගන්නෙ මෙතකොට. එහෙමයි. ධ්‍යානයක් උපදව ගන්නකොට. එහෙමයි. එතකොට වඩාත්ම කැමැත්තටපත් වෙලා කුසල රැස් කර ගන්නකොට අපි ගත්තොත් එහෙම දැන් ගෝධික ස්වාමීන් වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙලා බොහෝම ඉක්මනින්ම මාර්ගඵල උදා කරගන්න යුතුයි කියලා මේ සසරින් ඈතර විය යුතුයි කියලා තමයි පැවිදි භාවයටපත් උනේ. එහෙමයි. නේ සම්මත. ඉන් අනතුරුව මේ සෑම අවස්ථාවකදීම කුසල් වඩන එහෙම නැත්නම් ධානයක් උපදව ගන්න හැම අවස්ථාවකදීම මේ ඉදිරියට ගමන් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉදිරියේදී මේ ධ්‍යාන වැඩි දියුණු භාවයටපත් කරගන්නත් එහෙම නැත්නම් විදර්ශනා වඩන්නත් ඒ විදිහට අවස්ථාවක් වෙන්නේ නැහැ. කාමාදී අකුසල කර්මයන් නිසා නෙවෙයි. කියන්නේ කාමාදී අරමුණු නිසාත් නෙවෙයි. එහෙමයි. කාමාදී අරමුණු නිසාත් නෙවෙයි. රෝගී තත්ත්වයන් නිසා. ඒ කියන්නේ ධ්‍යාන වඩද්දි එකපාරටම ගිලන් වෙනවා. ගිලන් වෙනවා.
ඒ වගේ 6 අවස්ථාවකදී ගිලන් භාවයටපත් වුණා. එහෙමයි. අවස්ථා 6කදී. එහෙම. ඒ කියන්නේ වරින් වර උත්සාහය ගනිද්දී 6 වතාවක් හැටියට ඒ හැම අවස්ථාවකදීම උන්වහන්සේ රෝගී වුණා. එතකොට මේ රෝගී වෙන අවස්ථාවේදී තමයි පසුතැවීමක් ඇති වෙන්නේ. ඒතර පසුතැවීම කියලා කියන එක සම්පූර්ණයෙන්ම ඒතර ආපහු වැටෙන්නේ අකුසල කර්මයකට. අකුසල සිතකටනේ. උද්දච්චයට හිත යන නිසා. උද්දච්චයට හිත යන නිසා. උද්දච්චයයි කුක්කුච්චයයි. එතකොට ඒක අකුසලයක් නේ. ඒක නීවරණ ධර්මයක් නේ. එහෙමයි. නේද? ඒ නීවරණ ධර්මයට යටත් වෙන නිසා නැවත ඉදිරියේදී ඒ විදිහට ඉදිරියට යෑමක් සිද්ධ වුණේ නැහැ. කොහොම හරි අදිෂ්ඨාන කරගත්ත 7 වෙනි අවස්ථාවේදී කෙසේ හෝ මේ ධ්‍යාන අවස්ථාවේදී මම ධ්‍යාන සිතින් ඒ විදිහට වෑයම කළොත් එහෙම ධ්‍යාන අවස්ථාවේදී වීරිය වැඩුවොත් එහෙම මට මේ සසරින් ඈතර වෙන්න පුළුවන් කියන කාරණේ. එහෙමයි. නේද? මේ වතාවේ නම් උත්සාහය අත්හරින්නෙම නැහැ කියන බලවත් අදිෂ්ඨානයකට ආවා. එහෙම අදිෂ්ඨාන කරලා ඒ අවස්ථාවේදී ඒ විදිහට ධ්‍යාන සිතින්ම පළවෙනි ධ්‍යානෙ ලැබලා දෙවෙනි ධ්‍යානෙ ලැබුවට පස්සේ ධ්‍යාන සිතින්ම ජීවිතේ නැති කරගන්න ඕන කියලා හිතුවා. එහෙමයි. ඉතින් ඒ ජීවිතය නැති කරගන්නට ඕන කියලා හිතුවට පස්සේ මොහොම කෙනෙකුට විවිධ තර්ක විතර්ක එන්නට පුළුවන්. ධ්‍යානසිතක් උපදවා ගැනීමේදී කෙනෙකුට තමන්ව නසා ගන්නට චේතනාවක් ඇති වෙන්න පුළුවන්. ඒතර ධ්‍යානයෙන් හිත බැහැර වෙන්නේ නැද්ද කියලා. දැන් එක මේ විචිකිච්ඡා සංයෝජනත් එක්ක විචිකිච්ඡා නීවරණයත් එක්ක විවිධ තර්ක විතර්ක ඇතැම් කෙනෙකුට ගොඩනගෙන්න පුළුවන්. මේක මනෝමූලික ධර්මයක්. එහෙම. ඒතර සම්මනස තියෙනවනේ එක ක්‍රම. ඒ කියන්නේ වේගයෙන් අපේ ජීවිතේ නැති කරගන්න ක්‍රම අපි ගත්තොත් එimhe එතින්දි භාවිතා කරේ මේ ගෙලවැළලා ගැනීම. එහෙමයි. එතකොට අපි හිතුවොත් එහෙම ඒ පරයන්කයෙන් හොදලා බොහොම සියුම්ව යම් ආසනයක් තියාගෙන තබාගෙන ඉඳලා ඒ ධ්‍යානයටපත් වෙනකොටම ඒ ආසන ඉවත් කර ගැනීමක් ආදී විදිහට උපක්‍රමශීලීව සිද්ධ කරන්න පුළුවන්. තවත් අවස්ථාව විතර අවසරයි දැන් එතන තව සිද්ධියක් වෙනව නේද? දැන් ওই ගෝධික තෙරුන් ওই උත්සාහය ගන්නකොට ඒ 6 අවස්ථාවෙම උන්වහන්සේගේ ඒ වෑයම වළක්වන්නට මායාගේ බලපෑමක් සිද්ධ වෙනවනේ. තවසෙම සම්මාස. ඒතර 7 වෙනි අවස්ථාවේ දැන් මේ සිද්ධිය කියන්නේ කෙලෙස් නසන මේ වෑයම අතිසාර්ථකව කරද්දි කෙලෙස් නසන්නට අතිසාර්ථකව මුහුණ දෙද්දී මායාව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මේ ගැන සැලකරනව නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. ඒ කියන්නේ අරමුණ බුදුරජාණන් වහන්සේ ලව්ව හරි වළක්වන්න. එහෙම සම්මාස. එතකොට මායාව කල්පනා කළේ ඒ විදිහට මේ අවස්ථාවේදී ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ලබා ගැනීමට. එහෙමයි. මායාව උත්සාහ කළේ නේද? එහෙමයි. එතකොට දැන් අපි ගත්තොත් එහෙම ඒක බුදුරජාණන් වහන්සේට මතක් කළා නම් මරණයටපත් වෙන්නේ නැහෙනි. ඒ කියන්නේ මාර්ගඵල වලටපත් වෙන්නේ නැහෙනි. නේද? ඒ කියන්නේ දැන් මාර්යා එතනදී බලාපොරොත්තු වෙන සංස් මෙන්න මේකයි නේද? දැන් මාර්යා කල්පනා කරේ දැන් බෝධික තෙරුන් 6 අවස්ථාවක් උත්සාහ ගත්තා. ඒ 6 අවස්ථාවෙම බලවත් රෝගයක් උත්සන්න වෙලා මේ භාවනා අරමුණ කඩා කප්පල් වුණා. එහෙමයි. ඒතර 7 වෙනි අවස්ථාවේ බලවත් අදිස්ථාන ඇති කරගෙන සම්‍යක්ප්‍රදාන වීරිය ඉදිපාද උපදවාගෙන බලවත්වම අරහත්ත්වයේ තුල සිත පිහිටවා ගන්නට වෑයම් කරද්දී මාර්යා බැලුවේ මේ ගෝධික තෙරුන් මේ විදිහට මේ ජීවිතේ නසා ගන්න හදනවා මේක ස්වාමීනි මේ ශාසනයට අනුලොම් දෙයක් නෙමෙයි නේද මේක මේ ගෝධික තෙරුන්ව මේකෙන් අත්මුදව ගන්න නම් හොඳයි නේද කියලා අර නිකන් මිත්‍රත්වයක් පෙන්වුවා පසමිතුරෙක් ආවා මිත්‍රයාගේ වෙස්සේ. එහෙම සම්මත. දැන් මාර්යා ඒ වෙලාවේදී කල්යාණ මිත්‍රත්වයක් තමයි බුදුරජාණන් වහන්සේට උඩින් ප්‍රකාශ කරේ. නමුත් ඔහුගේ අරමුණ අරහත්ත්වයෙන් ගෝධික තෙරුන්ව ඉවත් කිරීම. එහෙම සම්මත. ඒ විදිහටත් මේ මාර්යා පැමිණෙනවායි කියලා කියන කාරණේ තමයි හිතා ගන්න බෑනේ ස්වාමීන් වහන්සේ. මේක පැහැදිලි කරගන්න අවශ්‍ය නේ සම්මත. ඒතර බුදුරජාණන් වහන්සේ රැවට්ටුවා. නේද? බුදුරජාණන් වහන්සේ රවට්ටන්න උත්සාහ කළා. ඔව් බුදුරජාණන් වහන්සේ රැවටුණා නෙමෙයි බුදුරජාණන් වහන්සේවත් නොමග යවන්නට තමයි මාර්යාගේ කල්පනාව තිබ්බේ. උපක්‍රමශීලීව. එහෙමයි. එහෙම සම්මත. එතෙන්දී ඒ අවස්ථාවේදී කෙසේ හෝ ඒ ධානයටපත් වෙලා ඊට පස්සේ විදර්ශනා වඩලා ඒ මොහොතේම විදර්ශනා වඩලා අරිහත්ත්වයටපත් වුණ ගෝධික ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් මේ කාරණේ ඊට පස්සේ දැන් ඇවිල්ලා බලනවා
මායя හොයනෝ මේ වෙලාවේ නේද? මේ කියන්නේ බෝධික තෙරුන්ගේ විඥානය. විඥානය කොහෙද කියලා. ඒ අනතුරුව දැන් බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට මතක් කළා පෙන්නවා අර දුමක් වගේ දුමාරයක් වගේ එහා මෙහා යන්නේ මේ මායя විඥානය හොයනවා. බෝධික භික්ෂුවගේ විඥානය හොයන හැටි බලන්න මහණෙනි කියලා පැවසුවා. පැවසුවා සම්මත. ඒ කියන්නේ සිව් දිසාවේ අට දිසාවේ දස දිසාවේ හැමතැනම හෙව්වයි කියනවා. එහෙම සම්මත. කොහෙද මේ යලි උපතක් කරා ගියේ මේ ගෝතික භික්ෂුව? එහෙම සම්මත. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් මතක් කළා ගෝධික ස්වාමීන් වහන්සේගේ විඥානයේ මායයට සොයාගත නොහැකි කියලා. ඒකට හේතුව තමයි විඥානයේ සම්පූර්ණයෙන්ම විඥානයේ නිරුද්ධ වෙච්ච නිසා. එහෙමයි. නේද? එහෙමයි. ඒ ලෝකයෙන් ඈතර වෙච්ච නිසා ලෝතුරුසෝ යොදාගත් නිසා අරිහත්ත්වයට පත් වෙන නිසා ඒ විදිහට සොයාගන්න බැරි වුණායි කියලා. ඉතින් මෙතෙන්දී අපිට පැහැදිලි එතකොට යම් කිසි විදිහකින් පිහිට ඒ කියන්නේ වෑයම් කරන්න නැති අවස්ථාවකදී වෑයම් කරන්නේ නැති අවස්ථාවකදී මම මතක් කළේ අර අකුසල් සිද්ධ කරගන්නවා කියලා. එහෙමයි. ඒ අකුසල් සිද්ධ කරගන්න වෙලාවෙත් ගිලීමට සතර අපායට වැටීමට ඒ වගේම වෑයම් කිරීමේදී ඉපිලීමටත් ධ්‍යාන උපදවා ගැනීම ආදී වශයෙන් කුසල් රැස් කර ගැනීම නේද? ඒ කියන්නේ එතෙන්දී ලෞකික කුසල් උපදවා ගැනීමේදී ඉපිලීමක් සිද්ධ වෙනවා. ඒතර මේ ඔබේ තරණය කිරීමට නම් කුමක්ද සිද්ධ කළ යුත්තේ? එහෙමයි. විශේෂයෙන්ම පැහැදිලි එතකොට අපිට පැහැදිලි අර ගෝධික ස්වාමීන් වහන්සේ අනුගමනය කළා වගේ විදර්ශනා වැඩි යුතුයි. එහෙමයි. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණයෙන් තොරව මේ ඕගේ තරණය කරන්න බැහැයි කියලා කියන කාරණේ තමයි මෙතෙන් දෙපැ පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා පින් කරන හැම අවස්ථාවකදීමත් කුසල් වඩන හැම අවස්ථාවකදීමත් අපි මේ පින් කුසල් කියලා ඒ විදිහට පින් කුසල් කියලා කියන සංස්කාර ධර්මයන් විශේෂයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණයට නැගිය යුතුයි කියලා කියන කාරණේ තමයි. අපි ගත්තොත් එහෙම දැන් අසිත තාපසතුමා එහෙම බෝසතාණන් වහන්සේගේ බෝසත් සිඟිති පුතුණුවන්ව දැකලා මුල්ම වරට එහෙම මුලින්ම සිනහ පහල කරනවා ඊට පස්සේ හඬනවා. එහෙම සම්මත. එතකොට සිනහ පහල කරේ කිම කඳුළු සැලුවේ කිම කියලා අහනවනේ සුද්ධෝදන මහරජාණන්. එහෙම. එතකොට අසිත තාපසතුමා පවසන්නේ සිනහ පහල කිරීමට හේතුව මේ ඉපදුනේ බුදු පුතෙක්. එහෙම. මේ අනාගතේ මේ දැන් මේ බුදුරජාන් වහන්සේ තමයි දැන් මේ සිඟිත්තෙක් හැටියට මේ ඉන්නේ මේ. එහෙම. කඳුළු සලන්නේ මට එච්චර කල් ආයුෂ නැහැ. ඒ බුද්ධ ශාසනය මේ බිහි වෙනකම් මට ඉන්නට පිනක් නැහැ. මං ඊට කලින් කලුරිය කරනවා කියලා දුක් වුණා. ඒතර එතුමා දිවා කාලේ කියන්නේ දවල් ආහාරය අනුභව කරලා විවේක ගන්න යන්නේ ස්වාමීන් වහන්සේ තවතිසාවට. එහෙම. මේ මනුස්ස ලෝකේ මිනිස්සෙක් කරපු දෙයක්. එහෙම. දැන් අද අපිට ස්වාමීන් වහන්සේ අද අපිට කොළඹ ඉඳලා දවල් ආහාරය අරගෙන සිංගප්පූරුවට මැලේසියාවට යන්න බෑනේ ස්වාමීන් වහන්සේ. හවස එතන පිට ගිලම්පස් එක ගන්නයි කියලා ඉන්නේ. එහෙම සම්මත. දැන් මේක මේ විවේක ගන්න කියලා 이르දි බලෙන් ගිහිලා තියෙන තවතිසාවට. හරි පුදුමයි. එතකොට එවැනි සිත දියුණු කරපු උතුමන් ඉඳලා තියෙනවා. එහෙම. ඒතකොට බුද්ධ ශාසනය බිහි වෙලා නැහැ. බුදුරජාණන් උපදෙස් දීලා නැහැ. අපි ගත්තොත් ආලාරකාලාම උද්දකරාම පුත් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ පවා සිද්ධාර්ථ තාපසයා පවා එයාගෙන් උපදෙස් ගත්තා. එහෙම. ඒතකොට සිද්ධාර්ථ තාපසයා එයාගෙන් උපදෙස් අරගෙන ඒ අරූප ධ්‍යාන සමාධි උපදව ගත්තා. එහෙම. නමුත් ඒ අයත් අපගේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයට පෙර කලුරිය කරලා අරූපාවචර අසඤ්ඤ ලෝකවල ඉපදුනා. එතකොට ඒ අය දියුණු කරේ ස්වාමීන් වහන්සේ ඒ සමාධිය ලෝකෝත්තර සමාධියක් හැටියට නෙමෙයිනේ. එහෙම සම්මත. ලෞකික සමාධියක් හැටියට. එතකොට මේ ලෞකික සමාධිය නේද ස්වාමීන් වහන්සේ මෙතන මේ ඉල්පෙනවා කියලා කියන්නේ. එහෙම සම්මත. අපිට තවත් කතා ප්‍රවෘත්තියක් මතක් වෙනවා ස්වාමීන් වහන්සේ මේ සෝන සිටුවරයා නේද? එහෙමයි. එතකොට විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ කියන්නේ අර වීණා වාදනය කරන සෝනද? එහෙම සම්මත. එහෙමයි. විශේෂයෙන්ම එතුමා ඊටාම සැපවත් ජීවිතයක් ගත කළේ. මතක් කරලා තියෙනවා විශේෂයෙන් මේ සඳුළු තලයේ ඉඳලා කිසිම දවසක පහළට බැහැලා බිම ඇවිදලා නැහැ කියලා. ඒ නිසා මේ විශේෂයෙන්ම මේ දෙපතුල් වල පවා රෝම පීඨය කියලා කියනවා. එහෙමයි. නේද? රෝම පීඨිය කෙනෙක් දැන් මෙයා. ඒ තරම් සිව්මැලි. ඒ තරම් සිව්මැලි. එතෙන්දී එතුමත් මේ ඉක්මනින්ම ධර්මාබෝධය ලබන්නට අවශ්‍යයි කියලා
පැවිදි භාවයටපත් වෙලා වීරිය වැඩුවානේ. නේද? එහෙමයි. සක්මන් කරනවා. ඒ සක්මන් කරනකොට ඉස්සෙල්ලාම ඇවිදගෙන සක්මන් කරලා එතෙන්දී ඒ විදිහට පතුල් වල ලේ ගන්නල තත්ත්වයටපත් වෙලා ඊළඟට ඒත් අත්හැරියේ නෑ. ඒත් අත්හැරියේ නෑ. ඊළඟට ධනිස් දෙකෙන් සක්මන් කරනවා. ධන දෙකෙන් ඇවිදගෙන ගියා කියලා කියනවා නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට ඒ අවස්ථාවේදී අර ලේ ගැලීම ලේ ගලමින් මේ වීරිය වඩන අවස්ථාව බුදුරජාණන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ ඒ විදිහට අර ඒ සෝන සිටුවරයා එහෙම නැසේ සෝන ස්වාමීන් වහන්සේගේ අතීත ආත්මභාවය පිළිබඳවත් සිහිපත් කරලා නේද? එහෙමයි. ඊළඟට ඒ ආත්මභාවය පිළිබඳවත් ඒ විදිහට සිහිපත් කරලා අත්දැකීමක් එක්ක බුදුරජාණන් වහන්සේ ඒ විදිහට වීණාවේ උපමාවෙන් ධර්මයේ දේශනා කළා. එහෙමයි. එතෙන්දී දේශනා කළේ ඒ සෝනගෙන් අහනවා වීණාවේ තත් ඒ විදිහට තද කරගෙන හිටියොත් වීණාවෙන් නියමිත හඬ එනවද? නේද? තද කරගෙන හිටියොත්. එහෙමයි. ඒ වගේම ඕනෝට වඩා සැහැල්ලුවෙන් වීණාවෙත් ලිහිල් වුණොත් එහෙම අවශ්‍ය පරිදි හඬ එනවද කියලා. එහෙමයි. ආන්නේ එතින්දි මතක් වුණා මේක මධ්‍යස්ථව තබා ගත යුතුයි කියලා කියන එක. වීරිය කියලා කියන්නේ වීරිය උනත් මධ්‍යස්ථව තබා ගත යුතුයි කියලා කියන එක. එතින්දි තමයි විශේෂයෙන්ම විදර්ශනා ඥාන පහළ වෙලා මේ ප්‍රඥාව ලබන්නට එහෙම නැත්නම් යථාබෝධය ලබන්නට හේතු උනේ නේද? අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම දැන් අර සඳහන් කරන්නේ චන්න කියලා ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳව ස්වාමීන් වහන්සේ නේද? අර ගෙලසිඳගෙන මේ ඒ විදිහට ගෙලසිඳගෙන ඒ කියන්නේ මේ කන්තක අශ්වයා සහිතව බෝසතාණන් වහන්සේ වනෝමා ගඟෙන් එතර කරපු චන්න නෙමෙයි. චන්න නෙවෙයි. වෙනත් චන්න කෙනෙක්. වෙනත් චන්න කෙනෙක් ස්වාමීන් වහන්සේ. එතින්දිත් ඒ චන්න ස්වාමීන් වහන්සේ විශේෂයෙන් මේ ගෙලසිඳ ගැනීමේදී පවා විශේෂයෙන් ධර්ම අවබෝධය ලබා ගත්තා. තවත් පිටතකින් ගත්තොත් එහෙම ඒ විදිහට ගත්තොත් එහෙම අර වීරිය ඕනෝට වඩා යොදලා ඒ විදිහට ඒ වැඩිම පිළිබඳවත් බුදුරජාණන් දේශනා කළානේ. දැන් ගත්තොත් එහෙම දැන් අර ස්වාමීන් වහන්සේලා පිරිසක් ඒ කියන්නේ ඒ පිරිස අතරින් කණ්ඩායම අතරින් ස්වාමීන් වහන්සේලා පිරිස අතරින් සංඝ පිරිස අඩු වෙනෝ දැක්කා නේද? සංඝ පිරිස අඩු වෙනෝ දැක්කා. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා මොකද මේ දිනෙන් දින ස්වාමීන් වහන්සේලා අඩු වෙන්න හේතුව? එහෙමයි. එතින්දි මතක් කළා ස්වාමීනි මේ ස්වාමීන් වහන්සේලා පිරිසක් අසුභ භාවනා වඩලා ඒ විදිහට ඒ අසුභ භාවනා වඩලා අරිහත්ත්වයට ඒ විදිහට පත් වෙලා ඒ විදිහට ගෙලසිඳගෙන මේ ස්වාමීන් වහන්සේලා පින්වම් පෑවයි කියලා කියන එක. එහෙමයි. එතින්දිත් මතක් කළේ විශේෂයෙන්ම අසුභ භාවනාවත් එක්ක මෛත්‍රී භාවනාවත් වඩන්න කියලා කියන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේ ස්වාමීන් වහන්සේ. එතකොට කිසිම අපේක්ෂාවක් නැතුවනේ ඇත්තටම ගෙලසිඳ ගැනීම පවා සිද්ධ වෙන්නේ. ඉතින් මෙතෙන්දි පැහැදිලි දැන් අපි ගත්තොත් එහෙම අපේ ශ්‍රාවකයන්ට මතක් කරන්නට ඕනේ මේ ශ්‍රද්ධාව ප්‍රඥාව දෙකත් ඇත්තට සම්බර කරගන්න ආකාරය. පැහැදිලිවම. ඒක අපි මතක් කරගන්න යුතුමයි. අස අපි මේ පිළිබඳව අපි ලබන බදාද දවසට කතා කරන්නට ඉඩහසර සකස් කරමින් ඊළඟ ධර්මානුශාසනාව නියමිත කාලය දැන් ලැබ ඇති නිසා සංස මම අවසාන වශයෙන් මතක් කරන්නට ඕනේ අතීතයේ භාවනා ගුරුවරු සතර කමඨහන් දේශනා කොට වදාලානේ. බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති ඉති ඉමා චතුරාර්යක්ඛා බික්ඛු භාවයේ සීලවා. සිල්වතා විසින් සිල්ව ශ්‍රාවකයා විසින් බුද්ධානුස්සතියත් මෛත්‍රී භාවනාවත් අසුභානුස්සතියත් සහ මරණානුස්සතියත් වඩා දියුණු කරගත යුතුයි කියලා තමයි උන්වහන්සේලා අපිට අවවාද කළේ අනුශාසනා කළේ. ඉතින් තවත් අපිට බොහෝමයක් කරුණු කතා කරන්නට ඉතුරු වෙලා තිබුණත් අපිට මේ වැඩසටහනට දැන් ලැබිලා තියෙන කාලය මේ විදිහට අද අවසන් වෙනවා. ඒ නිසා අදත් අපිට බොහෝ සෙයින්ම ධර්මයේ කරුණු ගෙනහැර පෑ කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අපගේ කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කරන අතර අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මහෝපාද්‍යයන් වහන්සේලාටත් සමස්ත ත්‍රිනිකායික මහානායක අනුනායක ස්වාමින් වහන්සේලා ප්‍රදාන සමස්ත මහා සංඝරුවනටත් අපගේ ගෞරව ආදර
වන්දනාව වේවා, নমස්කාරය වේවා. කවදත් අපිව නරඹව ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටමත් තෙරුවණේ අනන්ත ආශිර්වාදයෙන් ප්‍රඥා ලෝකයේ පහළ වේවා. නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දැක්වූ සෑම සිළු දෙනාටමත් ප්‍රධාන අනුග්‍රාහක දායක බෞතුන් වන සිලෝන් බිස්කට් ලිමිටඩ් මංචි ආයතනයට බොහෝ සෙයින්ම පින් සිදු වේවා. ඔබ හැමතෙම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් සුව සැලසේවා කියලා අපි ඔබෙන් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද